සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. ධම්මපද විමසුම සද්ධර්ම දේශනා මාලාව ආරම්භ වී අද දිනට 13 වන සද්ධර්ම දේශනාවයි සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත වන්නේ කුමන කාරණයක් නිසාද යන්න ඔබට දැන් වැටහී තිබෙන්නට අවශ්‍යයි. එසේ වැටහී නැත්නම් ඔබ තවදුරටත් ධම්මපද විමසුම සද්ධර්ම දේශනා මාලාව නිරන්තරයෙන්ම ශ්‍රවණය කළ යුතුයි, ඒ දර්ශනය කරගත යුතුයි. අද දිනට නියමිත 13 වන සද්ධර්ම දේශනාව ධම්මපද විමසුම සඳහා ගෞරවයෙන් වැඩම අවදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගනිමු. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි. අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. ඔබ වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනය ධම්පද විමසුම ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රේණිට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන්වතාව. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අභිත්තරේත කල්යානේ පාපා චිත්තං නිවාරයේ
දන්දංහි කරතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි නිබඳව නිරතුරුව වෙහෙස වෙන්න ඕනේ කියන කාරණාව අපි හැම මොහොතකම මතක් කරනවා. අද දවසේත් ඒ අනුව යමින් අපේ ජීවිතයට බොහෝ කරුණු ධර්ම කරුණු විශේෂයෙන්ම එකතු කර ගැනීමටයි හැමෝම සූදානම් වෙලා ඉන්නේ. මේ ජීවිතය සාර්ථක කරගන්නත්, සසර ජීවිතය සුවපත් කරගන්නත්, උතුම් නිවනින් සැනසෙන්නටත් අපි හැම දෙනාම ඊටාම දැඩි උත්සාහයක් ඇති කරගන්න ඕනේ. ජීවිතයේ අති විශාල උත්සාහයක් ඇති කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ අනුව තමයි හැම නිමේෂයකම වගේ කුසල් ධර්මයන්හි යෙදෙන්නට ඕනේ. සිත පවින් වළක්වා ගන්නට ඕනේ. ඒ වගේම පිනට අලස වෙන අය අනිවාර්යෙන්ම පාපයේ හිත ඇලෙන්න පටන් ගන්නවා. පිනට අලස වෙන අයට ඉක්මනින් තමන් කුසල් කරගන්න ඕනේ කියලා අලස වෙන අයගේ හිත අර පැත්තෙම ඇලිලා යනවා. ඉතින් මේ අර්ථයෙන් තියෙන මේ ගාථා ධර්මය අනුව අපේ ජීවිත සකස් කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඒ අනුව යමින් අපේ ජීවිතය මේ ජීවිතය සාර්ථක කරගන්නත්, සසර ජීවිතය සුවපත් කරගන්නත් අපි හැම වෙලේම උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තමයි ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් අපි ඒ ධර්මය ශ්‍රවණය කරපුවාම අපිට ඇති වෙනවා ධර්ම මානසිකාරයක්. මේ සඳහා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය කාටත් පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපිට ඇති වෙන මානසිකාරය කියලා කියන්නේ පින්වත්නි, ඒ ධර්මය තුලින් ආපහු අනිත් පැත්තට යන්නේ නැති වෙන්න අපේ හිත විසින්ම අපිව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. අපේ හිත විසින්ම කුසල් සිත් නැවත නැවත ඇති වෙලා අවශ්‍ය කරන මානසිකත්වය සකස් වෙන්න විශාල හේතුවක් වෙනවා මේ විදිහට අපි ඇති කරගන්න මානසිකාරය. ඉතින් අන්න ඒ මානසිකාරය ඇති වුණාම තියෙන සුවදායක తত্ত্বය අත්විඳින්න ඕන කෙනෙක්. හිත අකුසලයෙන් මුදවාගෙන මොහොතකට හරි ඉන්නවනම් කොයි තරම්නම් සුවදායක තත්ත්වයක් Tamanට ඇති වෙනවද කියලා අත්දකින්න ඕන. ඒ අත්දැක්කහම තමයි මෙවැනි මානසිකාරයක් සකස් කරගන්න හිත පෙළඹෙන්නේ. ඉතින් ඒවා ගොඩාක් දුරට හිතලා අපි මෙවැනි ධර්ම දේශනාවන් වලින් එහෙම මානසිකත්වයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ සකස් කරන්නේ. හොඳට දැනගෙන මේ ඔක්කොම තේරුම් අරගෙන කටයුතු කරනවා නම් බොහෝ විට ජීවිතයේ ජයග්‍රහී ඉලක්කයකට යන්නටම පුළුවන්කම තියෙනවා. එතකොට අද අපි මේ කතා කරන්නේ පාප වර්ගය ගැන. ඉතින් යම් කිසි විදිහකින් මේ සිත පාපයෙන් වළක්වා ගන්න අලස වෙන කට්ටියගේ සිත පාපයේ ඇලෙනවා කියලා සඳහන් කරනකොට පාපස්මින් රමති මනෝ. හරිද? කල්යාණී කියලා කියන්නේ මේ ගාථා ධර්මයේ තියෙන වචන කතා කරොත් අබිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරයේ දන්දංහි කරතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. කල්යාණී කියලා කිව්වහම කල්යාණ ධර්ම, සුසිරිත්, කලන දහම්, යහපත් ධර්මයන්. ඊළඟට අබිත්තරේත කියලා කියන්නේ යහුසුළු වීම කියන එක. හරි? එතකොට මේ අබිත්තරේත කල්යාණේ යහුසුළු වීම කියලා කියන්නේ ආය කුසලයක් කරන්න සිතක් පහළ වුණාට පස්සේ අනිත් අය කරනකම් ඉන්නේ නැතුව අනිත් අයට කියලා කුසල් කරවන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ තරමටම මේ ලැබිච්ච ජීවිතේ අපේ පින්වත්නි අපි මහා පුදුම විදිහට මේ ජීවිතේ යහපත උදා කරගන්න ඕනේ. කොයි විදිහකින් හරි යහපත උදා කරගන්න ඕනේ. ඒ සඳහා අප්‍රමාණව අපි වෙහෙසෙන්න ඕනේ. මොකද පොඩි දුර්වලතාවයක් ඇති ලොකු අනර්ථයක් සිද්ධ වෙන්න. සංසාරික ජීවිතේම විනාශයෙන් විනාශයට යන්න ඊටාම පුංචි දුර්වලතාවයක් ඇති. ඒක නිසා කරන්න ඕන හැම දෙයක්ම හොඳින් බලලා හදලා කරන්න ඕන වෙලාවටම
හරියටම කරන්න ඕනේ කුසලයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් අපේ පින්වත්නි අපි ඒක පුදුමාකාර විදිහේ ලාභයක් විදිහට සලකන්න ඕනේ. හැම වෙලේම පුදුමාකාර විදිහේ ලාභයක් විදිහට සලකන්න ඕනේ. ඕනමයි. ඒ සඳහා කොයි විදිහකින් හරි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් ගැනම අපේ පැත්තෙන් අපි ඊටාම ඊටාමත්ම දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්වෙන්න දෙන්නේ නැතුව ඊටාම දැඩි වීරයක් ගන්න ඕනේ. ආය මම මේක කරන්න ඕනේ ඉක්මනටම කරන්න ඕනේ. තව කෙනෙක් කරනකන් ඉන්නේ නැතුව මේක මට ලැබිච්ච විශාල ලාභයක් අදට පින්වත්නි සමහර අය අපි දකිනවා. සමහර දේවල් Tamanට ලැබෙනකොට දානමාන කටයුතු වලදී මූලිකත්වයක් ලැබුණොත් ඒ වගේම බොහෝ පින් කර ගන්න අවස්ථාව ලැබුණොත් ඒ අය පුදුමාකාර විදිහට මේ පෙරටුවට ඇවිල්ලා ඒ කියන්නේ මූලික වෙලා පෙරටු කොට ඒවා කරලා අපි වෙලාවකට කියනවා කරදරයි නේද? අපි සමහර පින්කම් කරද්දී සමහර වෙලාවට සමහර අය අහනවා ගොඩක් මහන්සියෙන් වෙලා තියෙනවා නේද? කොච්චර ලාභයක්ද අපිට මේ දේ කරන්න හම්බෙච්ච එක. කොච්චර වාසනාවක්ද අපිට මේ දේ කරන්න හම්බෙච්ච එක කියලා පුදුමාකාර විදිහට හිත පහදවාගෙන ඒ කටයුතු කරනවා. ඉතින් අදටත් ඒ වගේ කරන අය ඕන තරම් ඉන්න ශාසනයේ තියෙන වටිනාකම දැනගෙන ඇතුළාන්ත හැඟීමක් උපදවාගෙන මේ කටයුතු කරන අය ඉන්නවා. ඒ වයින් තමයි මේ ධර්ම මානසිකාර හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අභිත්තරේත කියලා කියන්නේ යහුසුළු වීම කියන එක කුසලයක් කරන්න සිතක් පහළ වුණාම ආය තවත් කෙනෙකුට කරනකම් බලාගෙන නැතුව වහ තමන් මූලික වෙලා ඒ කුසලය සිද්ධ කරන්න ඕනේ. පාපා චිත්තං නිවාරයේ සිත පවින් වළක්වනවා කියන එකයි මෙහි තේරුම. එහෙම කුසලයට මූලික වෙලා කුසලය පෙරදරි කරගෙන යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් අන්න ඒ ගෙවන ජීවිතය අපේ පින්වත්නි හැම වෙලේම මේ ලොකු හේතුවක් වෙනවා පෞසිතෙන් වළකින්න. ඒ වචනේ මතක තියාගන්න. පාපා චිත්තං නිවාරයේ මේ පෞසිතින් හිත වළකින්න. සමහර අය මම දැකලා තියෙනවා. සමහර අය ඒක කරනවා. බොහෝ පාපී සිත් පහළ වෙනකොට සමහර අය ඒක දැනගෙන ඊතා කාර්යබහුල ජීවිතයක් සකස් කරගන්නවා. හරිද? මොනවට කාර්යබහුලද? කුසලයට කාර්යබහුල. ඒ කියන්නේ දැන් ඔය මට ගොඩක් කියලා තියෙනවා අපේ පින්නන්ත අය මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔය ධර්මයේ තුල උත්සාහ කරන අයගෙන් තමයි මේ දේවල් එළියට එන්නේ. ඒ කියන්නේ ධර්මයේ තුල තමන්ගේ සිත මෙහෙවා කටයුතු කරන්නට උත්සාහ කරන අය ඉන්නවා. ඒ කට්ටියකින් තමයි මේ දේවල් ඉක්මනින්ම නැగి ඉදිරියට එන්නේ. හරිද? ඒ කියන්නේ ඉක්මනට නැగి ඉදිරියට එන්නේ මේ දේවල් හෙලි වෙන්නෙත් ඒ අයගේ. ඉතින් මට කියලා තියෙනවා පැහැදිලිවම මට මෙවැනි කාලයකදී මේ ආකාරයේ පාපී සිත් පහළ වෙන්නට තියෙන ඉඩකඩක් බොහෝ වශයෙන් තියෙනවා. අන්න ඒ තියෙන ඉඩකඩ නිසාවෙන් මම මොකද කරන්නේ? ගොඩාක් කුසල ධර්මයන් වල වේගෙන් නියැලිලා ඉන්නවා කියලා. සමහර අය තමන්ගේ අතීතයේ වෙච්ච පාපයන් අයින් කරගන්න පවා පින්නත් නේ. අතීතේ පව් වෙලා පසුතැවීම ඇති වෙනවා. පසුතැවීම කියලා කියන්නේ ඒ පසුතැවීමත් එක්ක ඇති වෙන නොසන්සුන්කම ඒ දෙකට කියන උද්දච්ච කුච්ච කියලා. ඉතින් ඒ පසුතැවීම ඇති වුණාම හරි අමාරුයි. ඒකට කියන්නේ පන්න පහර දෙන නාගයෙක් වගේ කියලා. ඉතින් අන්න ඒවා ගැන අපි හිතලා බලන්න ඕනේ හොඳට. හරි. එහෙම හිතලා බලපුවාම අපිට පුළුවන් අදහසක් ඇති කරගන්න මේ හුඟක් අය දන්නේ නැහැ පසුතැවීම කියලා කියන්නේ අකුසලයක් කියලා. හුඟක් අය දන්නේ නැහැ. පසුතැවීම කියන්නේ අකුසලයක් කියලා දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. එතකොට තමන්ගේ පැත්තෙන් මේ පසුතැවීමක් ආවට පස්සේ ඒ පසුතැවීම තමන්ට පීඩාකාරී අකුසලයක් බවට පත් වෙනවා කියලා දැනගත්ත කට්ටිය මොකද කරන්නේ? ආසන්න කාලේ බොහෝ පින් කරනවා. එම බොහෝමයක් පින් කරපුවාම මොකද වෙන්නේ? අර පාපී සිතුවිල්ල යටපත් වෙලා යන්න ඒක ලොකු හේතුවක් වෙනවා. ඒකද මේවා උපක්‍රම භාවිතා කරන්න ඕන මානසිකාරය ඇති වෙන්න මේ පාප වර්ගයේ හැදෑරීම ඊටාම විශාල ලාභයක්. Tamanට මේ වගේ ප්‍රශ්නයක් දැන් අපි මේ කතා කරන්නේ ප්‍රශ්නයක්. පෞසිත වළක්වා ගන්නේ කොහොමද කියලා.
පෞසිත වලක්වා ගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක එතකොට පාපී සිත් පේලියක් කෙනකොට ඒක වලක්වා ගන්නට තමන්ට යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ඒ ක්‍රමවේදය භාවිතා කරන්නට ඕනේ. අන්න ඒ ක්‍රමවේදය තමන් භාවිතයට ගන්න ඕනේ පින්නන්නේ. එහෙම භාවිතයට ගත්තහම අපිට ඉතාම හොඳින් වැටහෙනවා. ඉතාම හොඳින් තේරෙනවා මේ පාපී සිත් අපේ ජීවිතයෙන් අපි අයින් කරන්ඩ මේ වගේ කුසලයන් වර්ධනය කරන්න ඕන හැම වෙලේම පුංචි අලසකමක්වත් නැතුව. හරිද? පුංචි අලසකමක්වත් නැතුව ඒ කුසලයන් සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපේ තුළින් සිද්ධ කරන්න ඕනෑ කියලා වහගන්නවා. මොනවද? පෞසිත. එතකොට මේ වචනය කටපාඩම් කරගන්න ඕනේ. දැන් අද කටපාඩම් කරගන්න ඕනේ ගාථාරත්නය තමයි අභිත්තරේත කල්යහනේ පාපා චිත්තං නිවාරය. ඔය පාපා චිත්තං නිවාරය මං කිව්වා මේ ගාථා පාඩම් කරගන්න පහසුයි කියලා. ඇයි අපිට මේ ගාථා පාඩම් කරගන්න පහසු? පාපා චිත්තං නිවාරයේ කියනකොට නිවාරයේ කියලා කියනකොට වලක්වා ගන්න, නැති කරගන්න, දුරු කරගන්න කියන අදහස අපිට හොඳින් එනවා. මේ වචන අපේ භාෂාවට බොහෝම ළඟයි කුමන හෝ කාරණාවක් හින්දා. මේ පාලි භාෂාව මේ සිංහල භාෂාවේ පාපා චිත්තම් පාප සිත. හරිද? පාප සිත් වලක්ව ගන්න කොච්චර පහසුද කියන එක මේකත් එක්ක මතක හිටිනවා. ඒකයි මං කිව්වේ මේ ධර්ම මානසිකාරයක් ඇති කරගන්න ඕන අපේ පින්වත්නි. ඒකටයි අපි මේ ක්‍රමවේදය පාවිච්චි කරන්නේ. පෞසිතක් එන එක වලක්ව ගන්න කරන්න ඕන දේවල් ගැනයි මේ කතා කරමින් ඉන්නේ. ඉතින් ඒක දැනෙන්න ඕන. පෞසිතක් එනකොටම ලෝභ, දේශ, මෝහ සහිත යම් කිසි අකුසල සිතක් අපිට නැගෙනකොටම ඒ සිතත් එක්ක අපිට ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. හරිද? ලොකු හැඟීමක් තියෙන්නට ඕනේ මේ කියන වැඩපිළිවෙල ගැන. ඉතින් ඒවා ගැන අපි ඊටාම දැඩි සිතක් ඇති කරගන්න ඕනේ. මෙහෙම තත්යකට මම පත් වෙනවා. මෙහෙම මානසිකාරයක් මම සකස් කරගන්නවා. පෞසිත වලක්ව ගන්න වේගයෙන් කුසල් දහම් කරනවා කියලා. ඒ කියන්නේ නොමැලිව පොඩ්ඩක්වත් කල් දාන්නේ නැතුව. හරිද? පව් කියලා කියන්නේ මොනවද? පාපා චිත්තං නිවාරේ කියලා කියන තැන පව් කියලා කියන්නේ කය, වචනය, සිත කියන තුන්දොරින් සිද්ධ වෙන දස අකුසල් ආදී දේවල් වලට තමයි පාපයන් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවනේ කර්මපත සිද්ධ වෙන බොහෝ පාපී ධර්ම තියෙනවා. ඉතින් ඒවට එන සිත් සම්පූර්ණයෙන්ම වැළකීලා යන්න අති ප්‍රබල හේතුවක් වෙනවා. ওই විදිහට කාර්යක්ෂමව කුසලයන්හි යෙදීම. මෙහි අපිට හම්බුණා දන්දන් කියන වචනය. මොකද්ද මේ දන්දන් කියලා කියන්නේ? ඒ කියන්නේ අලස ස්වභාවය, අලස වීම. හරිද? ධනක් දීමට අපි හිතමුකෝ නිකන් දානයක් දෙන්න සිතක් උපදුනා කියලා. එතකොට මසුරුකමට වහල් වෙලා ඒක දෙන්න බැරුව දෙනවද නොදෙනවද දන්නවනේ නේද? යම් කිසි ආකාරයක කුසලයක් කරන්න හදම සමහර වෙලාවට කරනවද නැද්ද? එතකොට දානයක් කියන එක හොඳ උදාහරණයක්. මොකද කරන්නේ? දානයක් කියලා කියන්නේ මේ සාංගික දානයක් කියන අදහසකුයි එන්නේ නැහැ. යමක් කාට හරි දෙන්න ගියාම. හරිද? ඔන්න අපි කියලා තියෙනවා සමහර වෙලාවට දෙනවා නම් හොඳම දෙයක් තියෙනවා නම් හොඳම දේ දෙන්න කියලා. නිකන් මම මෙහෙම කියන්නම්කෝ ගෙදර තියෙනවා ඔරලෝසු දෙකක්. දෙකම හොඳට වැඩ කරනවා. හැබැයි එකක් අලුත් අනිත් එක ටිකක් පරණයි. කාට හරි කෙනෙකුට දෙන්න අවස්ථාවක් එනවා. නිකන්නේ දෙනවා කියලා කියන්නේ සල්ලි වලට දෙනීම නෙවෙයිනේ. හුඟක් වෙලාවට නැති බැරි කෙනෙකුට මේක දෙනවා නම් හුඟක් අය දෙන්න හදන්නේ පරණ එක. දෙකෙන්ම ප්‍රයෝජනේ එකම ගානට තියෙනවා. නමුත් දෙන්න හදන්නේ ඒක. යම් කිසි වෙලාවක ඔන්න සිතක් පහල වෙනව නැහැ. ඇයි මට අලුත් එක දෙන්න බැරි? ඇයි මට හොඳම දේ දෙන්න බැරි? ඒකේ තේරුම තියෙන හොඳම දේවල් ඔක්කොටම දෙන්න කියන එකම නෙවෙයි. අපේ කුසල සිත ගැන අපි සැලකිල්ලෙන් ඉන්න ඕන. සැලකිල්ලෙන් ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ කළ යුතු දේ මොකක්ද කියලා දැනගෙන හරියටම කරන්න. ඉතින් අර දෙනවද නැද්ද කියලා හිතමින් ඉන්නකොට ඊට පස්සේ තව දේවල් හිතනවනේ. දුන්නාම ලැබෙයිද දන්නේ නැහැ. තියෙන දේ රැක ගන්න එක හොඳයි. දීලා අනිත් එක ඒ දෙන්න හදන්නේ ලබා ගන්න බලාගෙන සමහර අය දාන කරාට පින්වත්නි ඒකත් එක්ක අකුසල් නම් වැඩි කරගන්නවා. යමක් දීලා
මං අහලා තියෙනවා මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා කියලා දෙන්න ලැබෙනවා කියලා. ඒකෙන්ද ලැබෙන්නම බලාගෙන දෙනවා. හරිද? එහෙම සිතුවිලි තියෙනවා. ඉතින් ඒවා අතහැර ගන්න අපි හැම වෙලේම බලන්න ඕනේ. ඉතින් අද දවසේ ගාථා රත්නයේ තියෙනවා මේ දන් කියන වචනය. හරිද? එතකොට මේ අලසකම කියන එක මේ අලස වීම ඔන්න ඔය වගේ අන්න එහෙම කෙනෙක් මොකද කරන්න ඒවා තේරිලා සිල් රකින්න භාවනා කරන්න ආදීට සිත යොමු වෙච්ච වෙලාවක ඒවා ඒ හිත ප්‍රබල කරගන්න ඕන පින්වත්නි. එහෙම නැත්නම් වෙන්නේ ඒකටත් මේ ලෙඩේ හැදෙනවා. සිල් රකින්න එකත් කල් දානවා. හරි භාවනා කරන එකත් කල් දානවා. අලසකම විසින් අලසකම ගැන දන්නවනේ මේ පින්වන්ත අය දන්නවනේ. අපි කුසීත වස්තු 8 ගැන ගොඩක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ගාථාවත් එක්ක මේ ඔක්කොම මතක් වෙන්න ඕන. දස කුසල් ගැන මතක් වෙන්න ඕන. හරිද? කුසීත වස්තු ගැන මතක් වෙන්න ඕන. ඒ මානසිකාරය හැදෙන විදිහට මේ ගාථාව භාවිතා කරගන්න ඕන. දන් කියනකොට. හරිද? එතකොට මේ දන් කියන වචනයත් එක්ක අපිට මේ අලසකම මතක් කර කුසීත වස්තු ඔක්කොම මතක් වෙන්න ඕන. මොනවාද? යන්තම් මතක් කරමු ඉතාලම කෙටියෙන්. අපේ පින්වත්නි අපි දන්නවනේ යමක් කරන්න තියෙනවා නම් හෙට දවසේ මොකක් හරි කටයුත්තක් තියෙනවා නම් වෙනත් කටයුත්තක් මම සීල භාවනා ආදී මගේ ජීවිතයට යහපත් වෙන කුසල කටයුත්තක් නිබඳව සිද්ධ කරමින් ඉන්නවා දෛනිකව. හෙට මොකද කරන්නේ? හදිස්සියේ යෙදিলা වෙනත් කටයුත්තක්. අන්න හෙට ඒ කටයුත්ත යෙදিলা තියෙන හින්දා අද මේක ඉවර කරන්න ඕන කියන අදහස එන්නේ නෑ. අදත් වැඩ නොකර ඉන්නවා. හෙට මෙහෙමයිනේ. හෙට මෙහෙම කරන්න තියෙනවානේ. උදෑසන වැඩක් කරද්දී එක දිගට කරගෙන යන්න ඕන වුණාම කෑම කන වෙලාව කිට්ටු වෙනකොට දවල් කෑම කන වෙලාව කිට්ටු වෙනකොට ආසන්න කාලේ ඉඳන් වැඩ කරන්නේ කාලා මිමු කියලා ඉන්නවා. ඊට පස්සේ ඒ දෙවෙනි එක ආහාර අර මොකක් හරි වෙන වැඩ කටයුත්තක් තියෙනවා නම් වෙන වැඩ කටයුත්තක් තියෙනවා නම් ඒත් අර විදිහට කල් දාන්න. හැබැයි ඒ වගේම තමයි වැඩේ ඉවර කරලා ඇවිල්ලා වැඩේ ඉවර කරලා ඇවිල්ලත් මොකද කරන්නේ කියනවා මේ ඊයේ තින් ගොඩක් වැඩ කරන්නේ අද නිකන් ඉන්න ඕනේ කියලා. කාලය ඉවරලත් මොකද කියන්නේ? කෑවා විතරයි ඒකින්දා නිකන් ඉන්න ඕනේ කියලා කියනවා. ගමනක් යන්න උනහමත් ඒත් එහෙමයි. හෙට ගමනක් යන්න තියෙනවා ඒකින්ද බෑ. හරිද? ඊළඟට ගමනක් ගිහිල්ලා ආපුවාම ඒත් එහෙමයි. හරිද? අසනීපයක් වෙන්න වගේ තියෙනවා නම් ඒත් එහෙමයි. අසනීපයක් වෙන්න වගේ කියලා නිකන් ඉන්නවා. අසනීප හැදලා ඉවරනාට පස්සේ කාලයක් අසනීප වෙච්ච හින්දා බෑ කියලා නිකන් ඉන්නවා. මේ වගේ හැම වෙලෙම කල් දාන ගතිය ඒ අලසකම කුසීතකම තමයි මේ දන් කියලා කියන්නේ. ඒකින්ද මේ ගාථා ධර්මයත් එක්ක මේ ඔක්කොම මතක් වෙන්න ඕනේ. ඒතකොට මේ පෞසිත වලක්වා ගන්නට ඒ අවශ්‍ය කරන යටපත් කිරීම තමයි මේ පාපාචිත්තං නිවාරය කියලා කියන්නේ. එහෙම නොකරන කෙනාට මොකද වෙන්නේ? පාපස්මින් රමති මනෝ. හරිද? පවෙහි සිත ඇලෙනවා. ඇලීම කියනකොට ඔය ඇලීම කියන වචනේ කියනකොට හැම වෙලෙම ධර්මයේ තියෙන මේ අර්ථ දැක්වීමත් එක්ක අපිට හැඟීමක් උපදින්න ඕනේ. දැන් අපි අතක් අරන් මේසයක් උඩින් තියනවා. ඒ අත ඕන වෙලාවක අපිට ආපහු ගන්න පුළුවන්. හරිද? මේ පින්නන්තයි බලන්න මම අත තිබ්බ මේසෙ උඩින් ඒක ඕන වෙලාවක මට ගන්න පුළුවන්. හැබැයි එතන අත ඇලෙන ගම් జాතියක් තිබුණා. තිබුණා නම් අර තරම් ලේසියෙන් ගන්න බෑ. තදින් ඇලෙන ගම් జాතියක් තිබ්බා කියලා හිතන්න. එහෙනම් ලේසියෙන් ගන්න බෑ. අන්න ඒකට කියනවා ඇලීම කියලා. එතන ඇලෙනවා කියලා කියනවා. මේ ඇලීම කියන එක මානසික වශයෙන්ුත් ඒ වගේමයි. අපේ මනස ගැන මං හැමදාම කියනවා යම්කිසි මනසින්ම ඇතිවෙච්ච චිත්‍රයක් තියෙන්න ඕන අපේ මනස ගැන. අත මේසයක් උඩින් තියෙනකොට එතන මොනවා හරි ගම් జాතියක් තිබිලා ඇලුනා කියලා මං කියනවා. එතකොට පින්වත්නි යම්කිසි චිත්‍රයක් මැවෙනවා. හරිද? ඇලෙනවා කියන එක ගැන චිත්‍රයක් මැවෙනවා. ඒක අපි හොඳින් වටහා ගත යුතු තියෙනවා. හරිද? ඉතා හොඳින් වටහා ගත යුතු තියෙනවා මේ ඇලෙනවා කියන තැන ඇති වෙන චිත්‍රය. එතකොට අන්න ඒක තමයි අපි අපේ පැත්තෙන් වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ඇලීම කියන එක සිද්ධ වෙන ආකාරය ගැන. හරිද? මේ ඇලීම කියන එක ගැන සිද්ධ වෙන ආකාරය ගැන අපිට හොඳ වැටහීමක්, හොඳ තේරුමක් තියෙන්නට ඕනේ. එහෙම දැනෙන්න ඕනේ. ඇලෙනවා මේ හිත ගිහිල්ලා යම් කිසි තැනක පාපයෙහි ඇලිලා ගලවන්න උවමනාව තිබ්බට බෑ. අර ඇලිච්ච දේ ගලවන්න උවමනාව තිබ්බත් ගලව ගන්න බෑ. ඒක තමයි ඇලෙන එකේ තියෙන ස්වභාවය.
ඉතින් මේවා ගැන අපි ඔහොම දැනීමක් ඇති කරගන්න ඕන පින්වත්නි. එහෙම දැනීමක් ඇති කරගත්තාම මේ පාපේහි ඇලෙන හිත නවත්තන්නේ කොහොමද? හරිද? ඇලෙන හිත නවත්තන්න මේ තියෙන අර මොනවයිද දන්දන්හි කරතෝ පුඤ්ඤං මේ පින් කිරීමෙහි තියෙන අලසකම පින් කිරීම පිනට තියෙන අලසවන්න අයගේ හිත මොකද වෙන්නේ? පාපේහි ඇලෙනවා. ඒකින්ද වහා යහුසුලුව පින්දහන්හි යෙදෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? පාපං චිත්තං නිවාරයේ අර කලින් අපි කිව්වේ පෞසිත වැලකිලා යනවා ඒක නිසා. ඉතින් ඒක හින්දා මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න ඕනේ. ඉතින් මේහි නිදාන කතාව මොකද්ද කියලාත් අපි විමසා බැලිය යුතුව තියෙනවා. ඉතින් අපි හැමදාමත් මතක තියාගන්න ඕන හින්දා නිදාන කතාව හදාරනවා. නිදාන කතාව හදාරන්නේ මතක තියාගන්න ඕන හින්දා. ඒක හරිය වටිනාකමක් තියෙනවා. මොකද දැන් අද මේ ගාථාව අපි කටපාඩම් කරගන්නවනේ. ඒකත් එක්ක මේ නිදාන කතාව මං කියවනේ මුළු දවස පුරාව මේ ගාථාව මුමුණ ඉන්න ඕන කියලා. ඒක අලුත් ක්‍රමයක් මම මේ කියන්නේ. හරි පහසු ක්‍රමයක්. දැන් මේ 9 වෙනි වග්ගය පාප වග්ගය කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි මේ පාප වග්ගය අරගෙන දැන් සහස්ස වග්ගය ඊයේ දවසේ. එතකොට මතක තියෙන්න ඕනේ අරහන්ත වග්ගය පෙරේද දවසේ අපි කතා කරේ. ඒවත් එක්ක අර ගාථා ධර්මයන් මතක් වෙනකොට මේ සිද්ධියත් මතක් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම අපිට ලොකු ලාභයකට එන්න පුළුවන්කම තියෙන අපේ හිත හොඳම සැනසිලිදායක තත්වයකට පත් වෙනවා. මොකද මේ මානසිකාරය හැදෙන හින්දා. හරි. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? මේ ගාථාවේ නිදාන කතාවත් හදාරපුවාම ඒක ඉක්මනට මතක් වෙන්න හේතුවක් වෙනවා. ඒක ඉතා ඉක්මනින් මතක් වෙන්න හේතුවක් වෙනවා මේ ගාථාවේ නිදාන කතාව හදාරනකොට. ඉතින් ඔන්න සවැත් නුවර වැඩ වාසය කරනවා එක්තරා දුප්පත් බමුණෙක්. හරිද? ගොඩාක් දුප්පත් කෙනෙක්. ඉතින් මේ දුප්පත් බමුණාට නමක් කියදලා තිබ්බා චුල්ලේ සාටක කියලා. ඒ මොකද සාටකය කියලා කියන එක දන්නවනේ. හරිද? මේ සාටකය කියලා කියන්නේ උරහිස වහලා පොරවන්න තියෙන උතුරු සළුවට කියනවා සාටකය කියලා. හරිද? එතකොට හුඟක් වෙලාවට ඒ කාලෙත් මේ සාටකය දාගෙන යන්න පුරුදු වෙලා හිටියා. උරහිස වහගන්න සාටකයක් දාගෙන යන්න පුරුදු වෙලා හිටියා මිනිස්සු. දැන් තියෙන්නේ මේ චුල්ලේ සාටක කියන වචනේත් හැදිලා තියෙන එකයි මේ බමුණටයි ඒ ගෙදර බැමිණියටයි තිබුණේ එක සාටකයයි. දෙන්න මාරුවේ මාරුවට තමයි ඒ තරම්ම දුප්පත් කෙනෙක් මාරුවේ මාරුවට තමයි මේ සාටකය අරගෙන යන්නේ. ඒක හින්දා එකවර ගෙදරින් එළියට යන්න මේ දෙන්නට පුළුවන්කමක් නැහැ. හරිද? හැබැයි මේ දෙන්නට ඒ වගේ ගොඩක් දුප්පත් වුණාට එයා හරිය පොසත් අය. මොනවයින්ද? ශ්‍රද්ධාවෙන්. ධර්මයේ පිළිබඳව මහා ශ්‍රද්ධාවක් තිබුණා. හරිද? ඊට පස්සේ මොකද කරේ? එක දවසක් දෙව්රම් වෙහෙර සිදුවෙන මහා පින්කමක් තිබුණා. පින්කම් පෙළක් තිබුණා. ඉතින් මේකට යන්න උවමනාවක් තිබුණා මේ දෙන්නටම. ඉතින් බිරිඳව අමතලා බ්‍රාහ්මණයා කියනවා අද දවාලේ බණ අහන්න මේ පින්කමේ තියෙන බණ අහන්න යන්නේ කවුද? රෑ යන්නේ කවුද? කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙදෙනාටම එකවර යන්න පුළුවන්කමක් නැහැ. උතුරු සළුවක් නැති හින්දා බැමිණි කියනවා මම දවාලේ යනවා. එහෙනම් ඔබතුමා රෑට ගිහිල්ලා බණ අහන්න කියලා. ඊට පස්සේ බමුණා මොකද කරන්නේ? රෑ ගිහිල්ලා බණ අහනවා. බැමිණිය මොකද කරන්නේ? දවල් ගිහිල්ලා බණ අහනවා. මේක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඉතින් එතකොට මොකද උනේ? අර වගේම පෞසිත යට වෙලා ධර්මයේ සිත ඇලුනා. ඇයි මේ යහුසුලුව අයියෝ අපිට මේ අපි හරි දුප්පත් අපිට කාණ්ඩ නැහැ අපිට එක සාටකය තියෙන්නේ අපි කොහොමද බණ අහන්න යන්නේ? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. කුසලෙහි යෙදෙන්න අපේ ඇත්තන්ටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ කාලෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ දෙනෙක් මාර්ගඵලලාභීන් වුණා. ඉතින් ඒ උනේ මේ වගේ ඊ타ත්ම ප්‍රබලව තමන්ගේ සිත ධර්මයේ ඇලෙන්න මේ වගේ යහුසුලුව වැඩ කටයුතු කරපු හින්දා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි දැන් රාත්‍රියේ දැන් බමුණා බණ අහනවා. මීටත් එහා ගිය දෙයක් සිද්ධ වෙනවා පින්නත්.
ඊට පස්සේ කිව්ව එකයි ධර්මයේ සිත ඇලුනා කියලා. ඊට පස්සේ මොකද උනේ? මේ බ්‍රාහ්මණයා ධර්මය ශ්‍රවණය කරලා පිරිකරක් පූජා කරන්න දෙයක් මෙතුමා ළඟ තිබුණේ නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මේ තියෙන දේෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙන මේ උතුරු සළුව විතරයි. හරිද? එතකොට නමුත් දෙන්නයින් එක්කෙනෙකුටවත් ගෙදරින් එළියට යන්න තියෙන්නේ මේ උතුරු සළුව විතරයි. මොකද පෙරවන්න තියෙන මේ උතුරු සළුව විතරයි කියලා කල්පනා කරන්න පටන් ගත්තා. මොකද කරන්නේ මේක දෙනවද නැද්ද? මේක පූජා කරනවද නැද්ද? මේක පූජා කරනවද නැද්ද කියලා විටින් විට දහස් ගණන් මසුරු සිත් පහළ වුණා මේක කෙරෙහි. බෑ මේක දෙන්න බෑ මේක දීලා බෑ මේක කොහොමත් බෑ දීලා බෑ කියලා. නමුත් පින්වත්නි මේ මසුරු සිත් සම්පූර්ණයෙන් පරදවල මේක පොඩි දෙයක්. ලොකු මුදලක් තියෙන කෙනෙකුට මේක පොඩි දෙයක්. නමුත් මෙයාට තියෙන්නේ මෙච්චරයි. වෙන එකක් ගන්න විදිහක් ඇත්තේ නැහැ. අන්න ඒ තැන්වලදී තමයි අපි ඊටාම හොඳින් හිතලා බලන්න ඕනේ මේ දීම කියන එකේ තියෙන වටිනාකම අපි පැහැදිලි කරගමු. මේ සිද්ධ වෙච්ච සිද්ධිය බලනකොට අන්තිමට මොකද උනේ? මේ සියලුම ලෝභ සිත් ඔක්කොම යටපත් කරගෙන මොකද උනේ? මේ තැනැත්තා උතුරු සළුව නවලා තැම්පත් කරලා පූජා කරා. ඒකලා හයියෙන් කිව්වා දිනුවෙමි කියලා හයියෙන් 3 සැරයක් කිව්වා. ඉතින් කොසල් රජුරුවොත් මේත් එක්ක එදා බණ අහන්න ඇවිල්ලා තමයි හිටියේ. මේ දිනුවා කියලා දිනුවෙමි කියලා හඬ ඇහිලා රජුරුව ඇහුව මොකක්ද මේ උනේ කියලා. පස්සේ ඇමතියෙක්ගෙන් විමසුවාම ඇමතියා ගිහලා හොයලා බැලුවා. හොයලා බලලා මොකද කරන්නේ? මෙන්න මේ සිද්ධිය එකම තිබ්බ උතුරු සළුව මෙන්න මෙහෙම පූජා කරා කියලා ඒකට තමයි මේ කෑ ගැහුවේ කියලා සඳහන් කරා. මේ වෙලාවේ කොසල් රජුරෝ සඳහන් කරන දෙයක පින්වත්නි ලොකු වටිනාකමක් තියෙනවා අපිට තේරුම් ගන්න. කොසල් රජුරෝ සඳහන් කරනවා දුප්පත් එකෙක් මහා පිංකමක් කරගත්තා කියලා. දුප්පත් එකෙක් මහා පිංකමක් කරගත්ත නිසා කොසල් රජුරෝ පුදුම වෙනවා. ඒකල මොකද කරේ? කොසල් රජුරෝ මේ දුප්පත් බමුණාව නොඒකුත් ආකාරයේ රෙදි වලින් පිළිවලින් ධනයෙන් පවා සැතැප්පුවා කියලා සඳහන් කරන්නේ. කියන්නේ ඒ ධනෙ ලබා දීලා පිළි ලබා දීලා කටයුතු කරා. ඉතින් බලන්න එක පැත්තකින් ඒ වෙලාවෙම ඇතිවෙච්ච කර්මය දිට්ඨ ධම්ම වේදනීය කර්මය බලන්න මේ අමාරුවෙන් මේ උතුරු සළුව පූජා කිරීමෙන් ඒ තැනත්තාගේ මුළු ජීවිතේම ධනයෙන් ජීවත් වෙන්න ඕන ආකාරයට මේ දෙන්නගේම ජීවිතය යහපත් වුණා. ඊට පස්සේ නිකන් හිටියේ නෑ. මේ කට්ටිය මොකද කරන්නේ? චුට්ටක්වත් ඒවා කෙරෙහි ලෝභය බඳින්න නැතුව අපේ අය බලන්න ගොඩාක් දුප්පත් වෙඳලා යම් කිසි ධනයක් එහෙම හම්බුනොත් දැඩි ලෝභී තත්යකටපත් වෙනවා. ඒවයින් අයින් වෙලා මේ දෙන්න හොඳින් පින්දහම් කරා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ කතා ප්‍රවෘත්තියත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්ම දේශනා කරේ. මෙතනදී අපි හිතන්න ඕන දේ අර දුප්පත් කෙනෙක් මහා පිංකමක් කරා කියන්නේ. ඔන්න ඔතනදී අපි වටහා ගන්න ඕන හොඳින්ම වටහා ගන්න ඕන දේ තමයි මොකක්ද මේ දුප්පත් කෙනා කරපු මහා පිංකම? අපේ පින්වත්නි මොහොතකට හිතලා බලන්න කොච්චර වටිනවද කියලා මේ උපදේශය. හිතක ඇතිවෙන හැඟීම චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හිතක ඇතිවෙන හැඟීම තමයි ඒ පින බලවන්ත එකක් බවට පත් කරන්නේ. සිතක ඇතිවෙන හැඟීම තමයි ඒ පින බලවන්ත පිනක් බවට පත් කරන්නේ. අන්න ඒක අපි ඉතා හොඳින් වටහා ගත්තාම අපිට පුළුවන් හොඳ අදහසක් ඇති කරගන්න මේ දේවල් ගැන. චේතනාවක් ඇති වෙන්නේ තමන්ගේ කොටසක් කොච්චර කොටසක් අයින් වෙනවද කියන එක තමයි චේතනාවක් ඇති වෙන්නේ. මේ බලන්න මෙහෙම හිතන්න. සම ප්‍රමාණයට ශ්‍රද්ධාව තියෙන අය ශ්‍රද්ධාව අඩු වැඩි වෙනකොට චේතනාව වෙනස් වෙනවා. තවත් නොයෙක් කරුණු තියෙනවා. නමුත් දෙන ප්‍රමාණය මත ඒ චේතනාව රඳා පවතිනවා. 100ක් තියෙන කෙනෙක් 10ක් දුන්නොත් 10න් එකක් දුන්නා වෙනවා. 1000ක් තියෙන කෙනෙක් 100ක් දුන්නොත් 10න් එකක් දුන්නා වෙනවා. ලක්ෂයක් තියෙන කෙනෙක් 10000ක් දුන්නොත් 10න් එකක් දුන්නා වෙනවා. Tamanට තියෙන කොටසෙන් ගැලවිලා යන ප්‍රමාණය අනුව තමයි චේතනාව උපදින්නේ. තියෙන කොටසෙන් ගැලවිලා යන ප්‍රමාණය අනුව තමයි චේතනාව උපදින්නේ. අන්න ඒක අපි
ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. ඉතාම හොඳින් වටහා ගන්න ඕන දෙයක්. ඒ චේතනාව හදා ගන්න නම් ඔන්න ඔය විදිහට දෙන කොටස දැන් මේ දෙන්නට තිබුණේ වටිනා දේවල් වලින් පින්වත්නි මේ උතුරු සළුව කියලා කියන්නේ විශාල වටිනාකමක් තියෙන එකක්. මේ කටට මොන හරි තිබුණා නම් ඒ තියෙන දේවල් වලින් තියෙන එකම වටින දේ සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන් වුණා කියලා කියන්නේ ඒකයි කිව්වේ දුප්පත් එකෙක් මහ පිංකමක් කරගත්තා කියලා. කොසල් රජුරවන්ට ඒ ගාන පිංකමක් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕන තමන්ගේ කොටස අපිත් වෙලාවකට ගොඩක් පිංකම් කරනවා. මම එක වෙලාවක සඳහන් කරා ඇත්තක් හින්දා ලොකු පිංකමක් කරපු වෙලාවක සැබවින්ම බැලුවා අපි අපේ පැත්තෙන් මම බැලුවා මගේ පැත්තෙන් මේ පිංකමට වෙච්ච දායකත්වය මොකද්ද කියලා. ධර්ම අනුග්‍රහය විතරයි ඒක ලොකු පිංකමක්. ධර්ම අනුග්‍රහය කියන්නේ. නමුත් භෞතික වශයෙන් කිසිවක් කරන්නට එතන මට ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ පුංචි දුකකුත් ඇති වුණා. මේසා විශාල මේ ලස්සන පින්කමට මට දායකත්වයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒකට අවස්ථාවකුත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි ඊටා හොඳින් හිතලා බලලා අපේ කටයුතු සම්පාදනය කරගන්න නිබඳව නිරතුරුව යොහුසුළු වෙන්න ඕනේ. අපේ කටයුතු සම්පාදනය කරගන්න නිබඳව නිරතුරුව යොහුසුළු වෙන්න ඕනේ. මේවා ගැන අපි ඉතාමත්ම ප්‍රබලව ඉතාමත්ම ප්‍රකටව හැම නිමේෂයකම හිතලා බලලා කටයුතු කරන්න දැඩි උත්සාහයක් ගන්න ඕන පින්නත්නේ කොහොමද මේ දේවල් සිද්ධ කරන්නේ කියලා. කොහොමද මේ දේවල් සිද්ධ කරන්නේ කියලා හැම නිමේෂයකම අපේ ජීවිතය ගැන අපි ඉතාමත්ම ලොකු අදහසක් පෞසිත නැති කරගන්නේ කොහොමද කියලා. පෞසිත නැති කරගන්නේ කොහොමද කියලා හැම වෙලේම උත්සාහ කරන්න මේ පාප වග්ගය අපිට විශාල වශයෙන් හේතුවක් වෙනවා. මේ පෞසිත නැති කරගන්න ක්‍රමවේදයක් මෙතන හැම තැනකම හුඟක් ගාථා ධර්මවල සහ සූත්‍ර ධර්මවල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් වල පින්නත්නි ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙන මොනවා හරි එකක් කරන්න මොනවා හරි දෙයක් කරන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක ගැන අපි හැම වෙලේම සැලකිලිමත් වෙන්න ඕනේ. ක්‍රමවේදයක් කියලා කියන්නේ කරන්න අවශ්‍ය කරන ක්‍රමයක්. ඒක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා කියන්නේ අපි හැම වෙලේම වගේ අර ක්‍රමේ හොයාගත්තොත් ප්‍රතිඵලය හම්බ වෙනවා. ඒ කියන්නේ භාවිතා කරන්න කියලා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ භාවිතා කරන්න කියලායි. භාවිතා කරනවා කියලා කියන්නේ මොකද්ද? භාවිතා කරනවා කියලා කියන්නේ අපි දන්නවා ඒක පාවිච්චි කරන්න කියන එක. පාවිච්චි කරනවා කියලා කිව්වහම මොනවා හරි දෙයකට යමක් පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයකට. තීන්ත ගන්න නම් පින්සලක් පාවිච්චි කරනවා. හරිද? ඒතර බිත්තියක් අපි ආලේප කරන්න නම් තින්ත පාවිච්චි කරනවා. ඒ වගේ තමයි හිතේ කුසල සිත් උපදවා ගන්න යම් කිසි ක්‍රමයක් භාවිතා කරන්න ඕන. ඒකට කියනවා පාවිච්චි කරනවා කියලා. එතකොට අන්න එහෙම සිද්ධ කරන භාවිතය තමයි අපේ පැත්තෙන් අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දැනගන්න ඕන ක්‍රමවේදය. හරිද? මෙන්න මේ භාවිතය මෙන්න මේ පාවිච්චිය අපිට අවශ්‍ය කරන කුසල් සිත් උපදවා ගන්න විශාල හේතුවක් වෙනවා. එතකොට මේ මොකක්ද මේ තැන අපිට මේ පාවිච්චි කරන්න කියලා තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. කුසීතකම, දන්ද භාවය කියලා කියන මේ කුසීතකම පාපේ තියෙන කම්මැලිකම ඒවා පාපේ හිත ඇලෙනවා. මේ ක්‍රමවේදය ඔන්න බලන්න. පින් කරන්න කුසල් කරන්න යම් කිසි අලසකමක් තියෙනවා නම් අපේ సంతානයේ ඒ අලසකම හේතු කොටගෙන අකුසලයන්ගේ හිත ඇලෙනවා. හැබැයි යොහුසුලුව පින්දහම් කරන්න ගත්තොත් පාපී සිත නිවාරණය වෙනවා. පෞසිත එන්නේ නැහැ. ඒවා මැකිලා ඒවා යටපත් වෙලා ඒවා එහෙම්මම රැඳිලා තියෙනවා. පෞසිත උඩට එන්නේ නැතුව. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ වැදගත්ම කාරණාව. හරිද? අපි දැනගත යුතුව තියෙන ඉතාම වැදගත් කාරණාව මේ ක්‍රමවේදයක්. පාපයේහි අලසකමේ හිටියොත් හිත පාපේ ඇලෙනවා. ඒ වගේම කුසලයේහි අනලස්ව කටයුතු කරොත් හිත පාපයෙන් මිදෙනවා.
මේක අත්දකින්න ඕනේ. මේක අත්දකින්න ඕනේ. ඒකයි කියන්නේ. ජීවිතේ නොයෙකුත් අවස්ථා එනවා. ජීවිතයේ නොයෙකුත් අවස්ථා එනවා පින්වත්නි. ඒ එන අවස්ථා තමයි සමහර වෙලාවට අපේ හිත පාපයේ පැත්තට ඇලිලා පාපයේ පැත්තට නැඹුරු වෙලා යන්න හේතු වෙන අවස්ථා එනවා. ඉතින් එවැනි අවස්ථාවල අපි දන්නවා. අපි හිතමුකෝ මෙහෙම දෙයක්. උදාහරණයක් විදිහට අද හැන්දෑයාමේ මට මොකක් හරි කටයුත්තකට යන්න තියෙනවා. මෙතෙන්ට ගියොත් මගේ හිත නොගිහිල්ලා බෑ කියලා හිතන්නකෝ. අත්‍යවශ්‍ය කටයුත්තක්. හැබැයි මෙතෙන්ට ගියොත් මාව දේශය ඇති වෙන, රාගය ඇති වෙන කුමන හෝ ආකාරයක ගැටලුවක් ඇති වෙන තත්යකට පත් වෙනවා කියලා මම දන්නවා කියලා හිතන්නකෝ. අන්න එතකොට මම කරන්නේ මොකද? එතෙන්ට යනවා. හැබැයි යන්නේ බොහෝ කුසල් කරන්නට අවශ්‍ය කරන වපසරියක් සකස් කරගෙන. ඒ කියන්නේ කෙනෙක් එක ගිහිල්ලා ධර්මයේම කතා කරනවා, නැත්නම් එතන මොන හරි පූජාවක් සූදානම් කරගන්නවා. එහෙම නැත්නම් එතන ධර්මදේශනයක් සූදානම් කරනවා. අපි හිතමුකෝ පවුලේ කට්ටියක් එකතු වෙන තැනක් කියලා. පවුලේ කට්ටියක් එකතු වෙන දවසක් තියෙනවා. ඉතින් මෙතන හුඟක් දවස්වලට ඔය අපි හිතමු උදාහරණයක් විදිහට නිකන් සුරාපානය වැනි දේවල් පාවිච්චි කරන්න හේතු වෙන අවස්ථාවක් කියලා. අන්න එවැනි හේතු වෙන අවස්ථාවක් යෙදෙනවා කියලා දන්නවා. මොකද්ද කරන්නේ? මේක අපි හිතමුකෝ මේ වර්ෂයකට සැරයක් විතර හම්බ වෙන තැනක් කියලා කට්ටියක් එකතු වෙලා ඔය සමහර තියෙනවානේ එක එක කණ්ඩායම් එහෙම හම්බ වෙන දවස් එහෙම. එවැනි වෙලාවක නොගිහිල්ලත් බැයි නම් එතන මොකද කරන්නේ? ධර්ම දේශනාවක් හරි බොහෝ පින් කටයුත්තක් සූදානම් කරනවා. මේවාර අපේ සංවත්සරය සඳහා අපි මෙහෙම කරමු කියලා. ඉතින් ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා පෞසිත යටපත් කරගන්න අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕනේ. ඒවට උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒවට තැනට සුදුසු නුවණින් යුක්තව කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒවා කරන්න පුළුවන් දේවල්. ඒවා අපි හොඳින් මතක තබාගෙන කටයුතු කරන්න ඕනමයි. හොඳින් මතක තියාගෙන කටයුතු කරන්න ඕනමයි. ඒක ගැන ඉතා දැඩි අදහසක් අපේ තුල තියෙන්න ඕනේ. හැමදාමත් හැමතැනකදීම හැම නිමේෂයකම ක්‍රමවේදය පාවිච්චි කරන්න කියන එක තමයි අපි කියන්නේ. හැමදාමත් හැම වෙලාවකම හැම නිමේෂයකම යම් කිසි ආකාරයක අපිට ලැබෙන උපදේශයක් තියෙනවා නම් ධර්මයෙන් ඒක තුල අපේ පින්වත්නි ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය තමයි අපිට අතිවිශාල වූ ලාභයක් ලබා දෙන්නේ. හරිද? අතිවිශාල වූ ලාභයක් ලබා දෙන්නේ ඔන්න ඔය කියන ක්‍රමවේදය. ඒ ගැන අපි හරීම උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. හැම නිමේෂයක්ම වගේ එවැනි උනන්දුවකින්, ඉතාම උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. වේගයෙන් කුසල ධර්මයන් කරගන්න. හරිද? ඉතා වේගවත්ව කුසල ධර්මයන් කරගන්න හැම නිමේෂයකම ඉතාම ඉහළ වේගයකින් කටයුතු කරන්න අපි ඉතාම දක්ෂ වෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ. කරලා බලන්න පින්නත් යම් කිසි තැනකදී පාපයට හිත නැඹුරු වෙනවා නම් අපි ඉක්මනින් මේ දේ කරගන්න ඕනේ. හරිද? ඉතාම ඉක්මනින් මේ දේ කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ පැත්තෙන් සම්පාදනය කරගන්න. ඒ සඳහා පොඩ්ඩක්වත් එක පුංචි වෙලාවක්වත් මග හැරෙන්න දෙන්න එපා. හරිද? එහෙම වුණොත් හැකියාවක් තියෙනවා අපිට විශාල ලාභයක් ජීවිතයට එකතු කරගන්න. කරලා බලන්න. නොකර ඉන්න එපා. කරලා බලන්න. පොඩ්ඩක්වත් අලසකමක් නැතුව වේගවත්ව තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න පින්වත්නි. ඒක පුදුමාකාර ලාභයක් අරගෙන දෙයි. ඒක පුදුමාකාර ලාභයක් තමන්ට ලැබේවි. එහෙම ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන ඒහි යෙදීමෙන් විශේෂයෙන්ම ඒකුත් කුසලයන් ජීවිතයට එකතු කරගන්න සමහර විට තමන්ගේ නිවසම පාපයෙහි උල්පතක් වෙන්න පුළුවන්. හරිද? එහෙම අවස්ථා තියෙනවා. ගෙදර කියලා කියන්නේ පව් ගොඩාක් රැස් වෙන තැනක් බවට සමහර වෙලාවට පත් වෙනවා. අන්න එවැනි වෙලාවල් වලදී හිතලා බලන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. හරිද? හිතලා බලන්න ඕනේ කොහොමද මේ දේවල් මේ විදිහට වළක්වා ගන්න ක්‍රමවේදය මොකක්ද කියලා. එතකොට තේරෙන්න ඕනේ තමන්ගේ නිවස තුල නොයෙකුත් ආකාරයේ
ධර්මයට අදාළ කුසලය වර්ධනය වෙන ක්‍රියාවන් සිද්ධ කරන්න. ඉහුසුලුව කටයුතු කරන්න ඕනි පින්වත්නි. ඉතින් සමහර විට එහෙම දේවල් කරන්න ගියාම නිවසේ ඉන්න අය තුලත් ටික ටික ධර්මයට නැඹුරු වෙන ස්වභාවයකට පත් වෙනවා. නිවසේ ඉන්න අයවත් එහෙම නැඹුරු වෙන්න හේතු වෙන්නේ අර නිබඳව ඒ කට්ටිය දකින්න හින්දා. මේක සැලසුම් සහගතව සිද්ධ කරන්නත් පුළුවන්. ඒ වෙනතත් තමන්ගේ අභිවෘද්ධිය සඳහා විතරක් සිද්ධ කරන්න පුළුවන්. මගේ ගෙදර ඉන්නකොට මාව පාපයටමයි නැඹුරු වෙන්නේ. මේ උදාහරණයක් කියන්නේ කම්මැලිකම තරහ යනවා පාපයන්. හරිද? මගේ ගෙදර පරිසරය මාව සම්පූර්ණයෙන්ම පාපයට නැඹුරු වෙන මට්ටමකට නම් සකස් වෙලා තියෙන්නේ, තරහ යන විදිහට නම් සකස් වෙලා තියෙන්නේ. අපි සැබෑවින්ම පින්වත්නි ඒ දේවල් වලින් වළකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙලකුත් සකස් කර ගන්න ඕනේ. එහෙම නැත්තම් gedara කියන්නෙම පාපයට ගුහාවක් වෙනවා. ඉතින් ඒව ගැන හොඳට හිතලා බොහෝ පින්කම් ආදිය යහුසුලුව සිද්ධ කරන්න නිවසපත් කර ගන්නකොට ඒවා දැකලා බලහත්කාරයෙන් හරි ඉස්සෙල්ලාම නිවසේ සමාජිකයෝ ඒවට ආවොත් බැන ආවොත් අවසාන ප්‍රතිඵලය ඊටාම යහපත් ප්‍රතිඵලයක්. ඒක හින්දා අපි මොකද කරන්න ඕනේ? ජීවිතයේ අර්ථයක් ඇති කරගන්න පාපයෙන් හිත මුදවා ගන්න ඕනේ. ඒ සඳහා යහුසුලුව පුණ්‍ය කර්මයන්හි යෙදෙන්න ඕනේ. ඊටා යහුසුලුව පුණ්‍ය කර්මයන්හි යෙදිලා පාපයන්ගෙන් සිත වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ ගාථා ධර්මය අද දවසේ කටපාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ක්‍රමවේදය ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට තමන්ගේ හිත පාපයට නැඹුරු වෙනකොට පාප වර්ගය අරන් බලන්න ඕනේ. දැන් මේ පළවෙනි වටේ ඉවරුණාට පස්සේ ධර්ම දේශනා 26කින් පස්සේ නැවත අපි මේ වර්ග ටික විස්තර කරගන්නකොට වෙනදාට වැඩිය හොඳට දැනෙන්න පටන් ගනීවි. ඉතින් ඒ ගැන ලොකු අවධානයක් යොමු කරගන්න. දැනටත් අපි සාකච්ඡා කරපු ඒ වර්ගයන් පිළිබඳව මෙන්න මේකෙන් මේක වෙන්නේ යමක වර්ගය ආදී වශයෙන් තියෙන දේවල් වල දැනටමත් පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. මොකක්ද? පෞසිතක් ආවොත් මේ විදිහට කරන්න ඕනේ කියලා පාප වර්ගය මතක් වෙන්න ඕනේ. ඒ වගේ හැම වෙලේම අපි ඒ වර්ගයට අදාළව ඒ මාතෘකාවන් පිළිබඳව යම් හැඟීමක් එක්ක මානසිකාරයක් තමන්ගේ කියන්නේ උපදවාගෙන තියාගන්න ඕනේ. මේ වගේ තත්ත්වයටපත් වුණොත් මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා. මේ වගේ තත්ත්වයටපත් වුණොත් මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා. මේ වගේ තත්ත්වයටපත් වුණොත් මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා කියලා තමන්ගේ මානසික වැටෙන සියලු අවස්ථාවලදී ඒ විදිහට කටයුතු කෙරෙන විදිහට තමන්ගේ හිත හදාගන්න ඕනේ. එතකොට කියනවා ධර්ම මානසිකාරයක් ඇති කරගත්තා කියලා කියන්නේ. එතකොට ඉතින් ඒ විදිහට තමන්ගේ සිත ධර්මයෙන් පුරවාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සූපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. මේ මාසයේ අවසන් දිනෙහි ඔබ එක් වූයේ ධම්මපද විමසුම 13 වන සද්ධර්ම දේශනාව සමගින්. අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ ධර්ම දේශනාව පැවැත්වීම නිමිත්තෙන් අපගේ පුණ්‍යානුමෝදනාව පළ කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.